ආයුබෝවන් සුබෝදෑසනක් ඔබට නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා නිරෝගී සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා ඔබ දන්නවා මේ වෙද්දිත් ඩෙල්ටා ප්‍රභේදය යම් ආකාරයකින් වැඩි වර්ධනයකින් වේගවත්ව මේ ආකාරයෙන් සමාජගත වෙමින් පවතිනවා. ඉතින් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ දැනුවත් කරනවා ඔබ නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කරන්න කියන ගෞරවනීය ඉල්ලීමත් එක්කයි අද පත්තරමේන්තුව මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම ඔලිම්පික් උළෙලේදී සමාරම්භයේදී හඳුන්වා දුන්නේ මාකෝ පෝලෝ නම් ගවේෂකයා හඳුන්වා දෙන පරිදි ඔහු දැක්ක ලස්සනම දූපත ශ්‍රී ලංකාව යනුවෙන් දැවැන්ත අභිමානයක් අපේ කණ්ඩායමට එකතු කරලා දීලා අපේ රටට වැදගත් ස්ථානයක් ලෝකයේ සුන්දර ස්ථානයක් එකතු කරලා දෙමින් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම හඳුන්වා දුන්නේ. ඉතින් එවැනි ලස්සන දූපතක ඉඳලා රූපවාහිනිය මහගෙදර පත්තරමේන්තුව අද අපි මේ විදිහට පටන් ගන්නවා. නජිත් good morning. good morning සමීර සුබ දැසනක් ප්‍රාර්ථනා කරන හැම දිනෙකටම සතියක පත්තරමේන්තුවත් එක්ක එකතු වෙලා ඉන්න. අද දවස ජයග්‍රාහීව ආරම්භ කරන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරන සමීර කිව්වා වගේම මේ දැන් ඔලිම්පික් බලාපොරොත්තුවක් අපිට තියෙනවා තවත් පදක්කමක් දිනා ගන්න. ඊට පදක්කමක් නෙමෙයි එක පදක්කමකින් නැවතින් නැතුව පදක්කම් ගොන්නක් අරගෙන එන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ඔලිම්පික් ඉතිහාසයේ ඩයින්කන් ෆයිට් ඒ වගේම සුසන්තිකා ජයසිංහ ඒ උරුමකම් කියපු ඔලිම්පික් පදක්කමට අපේ රටේ තව කෙනෙක් උරුමකම් කියනවා නම් ඒක බොහොම වටිනවා රටක් විදිහට ඉස්සරහට යන්න. සමීර මේ දැන් ලෝකෙම කොරෝනාව පිළිබඳව කතා කරනකොට කාටවත් ගැලවෙන්න බෑ. දැන් මේ වෙනකොට ලෝකෙම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයත් ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා දැන් කෝටි 19කට වැඩි ලෝකෙම කොරෝනා ආසාදිතයන්. ඉතින් ඒ බවත් අපි හැමදෙනෙක්ම අවධානයට අරගෙන කටයුතු කරන්න ඕනි. සෞඛ්‍ය මාර්ගෝපදේශ තව දුරටත් පිළිපැදිය යුතුයි. ඔබ එන්නත් කරන්නේ සිද්ධ කරගත්තා කියලා සෞඛ්‍ය මාර්ගෝපදේශ අතහරින්න එපා. අද දවසේ ජාතික පුවත්පත් බොහෝ තොරතුරු කියනවා. අපි ඒවට යොමු වෙන්නත් සූදානම්. ඊට කලින් සුපුරුදු විදිහටම අපි හැම දවසකම අලුත් පොතක් ගැන ඔබට කියන. ඔව් අපි ලස්සන පොතකින් ඔබට වටිනාකමක් එකතු කරන්න ඔබේ ජීවිතයට යම් ආකාරයක නව අදහස් කිහිපයක් එකතු කරන්න හැකියාවක් ලැබෙන කෘතියක් විදිහට මේ කෘතිය හඳුන්වන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔබත් පරිශීලනය කරලා බලන්න මේ පොත අරගෙන කියවන්න. ආදරණීය ඇලපාර මහේල හෙට්ටිආරච්චි ලියන්නේ මේ කෘතිය කවි සංග්‍රහයක්. ඉතින් හරි ලස්සන කවි කිහිපයක් තියෙනවා. මේ එක කවියක් හරි ඔබේ ජීවිතයට ළඟ ඇති. සමහර කවි ටිකක් ඈත ඇති. හැබැයි අපිට ලං කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ජීවිතයේ යම් ආකාරයක වටිනාකමක් ඔබට වැඩි කරගන්න හැකියාව ලැබෙනවා. ආදරණීය ඇලපාර ඔබ කියවලා බලන්න මහේල හෙට්ටිආරච්චි ලියන්නේ. ඉතින් ඔබේ කෘතියක් මේ ආකාරයෙන් තියෙනවා නම් අපිට එවන්න අපි ලෑස්ති ඒ ගැන රටට කියන්න. අර ඩංකන් වයිට් ගැන කිව්වා, සුසන්තිකා ජයසිංහ ගැන ඔබ සඳහන් කරන්න අජිත්. ඒ වගේම රණතුංග කරුණානන්දව අපිට අමතක කරන්න බෑ. මේ ගිම්හාන ඔලිම්පික් උල්ල මීට අවුරුදු 57කට කලින් ලෝකේ දක්ෂතම අපරාජිතයා වීමේ භාග්‍ය ඔහුට හිමි වුණා. අර පළවෙනි වටේ දෙවෙනි වටේ යනකොට සියලු ක්‍රීඩකයන් අතහරිනවා තරඟය. හැබැයි ඔහු තරඟය අවසන් කරනවා. ඉතින් ශ්‍රී ලංකාවට වෙනත් ආකාරයක අභිමානයක් රැගෙන ආපු ක්‍රීඩකෙක් විදිහට ඔහු හඳුන්වන්න පුළුවන්. අවුරුදු 57කට පස්සේ නැවතත් ටෝකියෝ වල තමයි මෙවර ඔලිම්පික් උල්ල පවත්වන්නේ. ඊයේ අපේ ක්‍රීඩකයන් තිදෙනෙක් තරඟ කළා. කෙසේ නමුත් ඉන් ඉහළ තැනකට එන්න ඊළඟ වටේට යන්න සුදුසුකම් නැති වුණත් අපේ රට නියෝජනය කිරීමේ අභිමානය වුන්ට හම්බ වුණා. බලමු තව ක්‍රීඩකයන් ගන්නාවක් ඉන්නවා තරඟ කරන්න. ඉදිරියේදී පදක්කම් සටහනේ වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. දැනට චීනය තමයි ප්‍රමුඛව පදක්කම් සටහනේ පෙරමුණ අරගෙන ඉන්නේ. අර කරුණානන්ද ගැන කියනකොට සමීර මේ අපට අමතක කරන්න බෑ. දැන් අපේ පෙළ පොත්වල නම් කරුණානන්ද ගැන ලියුන්නේ නැහැ. හැබැයි ජපානයේ පුංචි දරුවෝ ඉගෙන ගන්න මේ පෙළ පොත්වලට කරුණානන්ද කියන ශ්‍රී ලාංකිකයාගේ නම ඇතුළත් වෙලා තිබ්බා. කරුණානන්ද ගැන ජපාන් වැසියෝ බොහොම හොඳට දන්නවා. අපි බලමු පත්තරවල ඒ අනුව මුල් ප්‍රවෘත්ති ඔබට කියන්න ලෑස්ති. ප්‍රධාන ප්‍රවෘත්ති සියල්ලක්ම අද වාර්තා කරන්නේ මේ ළමා මෙහෙකාර සේවය සම්බන්ධයෙන් වන කාරණා මේ සමාජගත වීමත් එක්ක පහුගියදා වුණ සිද්ධියත් සමගින් අද වාර්තා කරනවා. ඒ අනුව දිවයින ප්‍රධාන ප්‍රවෘත්තියෙන් මේ ආකාරයෙන් මේ ඉදිරි කටයුතු ළමා මෙහෙකරුවන් සම්බන්ධයෙන් වන කාරණා විමර්ශන සම්බන්ධයෙන් තමයි දීර්ඝ විස්තරයක් දිවයින පත්තරයේ අද වාර්තා කරන්නේ. ගෙවල් වල කොටු කරගෙන සිටින මෙහෙකාර දරුවන් සෙවීම ආරම්භය කියලා මේ විදිහට වාර්තා කරනවා. රිෂාඩ්ගේ නිවසින් අතවර සිද්ධීන් පොකුරක් කියන කාරණයත් අද මේ පුවතට අදාළව කරුණු කියනවා. ඉතින් ළමාරක්ෂක අධිකාරිය
මේ විදිහට මේ ළමයින් විදිහට කොහේ හරි තැන්වල මෙහෙකරුවන් විදිහට තියාගෙන ඉන්නවා නම් ඒ සෙවීමේ කටයුතු ආරම්භ කරලා තිනවා සහ බාලවයස්කාර දරුදරියන් මෙහෙකාර සේවයට ලබාගෙන තැරවකරුවන් සහ මේකාර සේවයේ යොදාගෙන ඉන්න පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්න කියලා අගමැතිතුමා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් ලබා දීලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් දිවයින වාර්තා කරන්නේ. මේ අතරේ අරුණට ගියාම අද අරුණ පත්තරෙත් මේ සම්බන්ධයෙන් තමයි කියන්නේ සහ මේ දවස්වල වැඩිපුරම කතාබහට ලක් වෙන කාරණේ මෙය බාල වයස්කාර දැරිය ගෙදර වැඩට ඉද්දී රිෂාඩ් ඉඳලා කියලා මේ වෙන කිසිම පත්තරයක නැති සහ මේ අහපු නැති කතාවක් මෙච්චර කාලයකට මේ සිද්ධිය සම්බන්ධයෙන් අද අරුණ වාර්තා කරනවා. මුල් මාසයට රුපියල් ලක්ෂයක් දීලා මීට පෙර මෙහෙකාරිය දූෂණය කළ මස්සිනත් ඉඳලා කියලයි අරුණ පත්තරේ මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. නජිත් මේ අතර ඊයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දිලීප පීරිස් මහත්තයා අධිකරණයට කරුණු වාර්තා කරා. පුදුමාකාර කනගාටුවක් වේදනාවක් ඇති වෙන්නේ මේ අද කාලෙත් අපිට අහන්න ලැබිලා තියෙනවා මේ ළමා වෙළඳාම. ඉතින් ඔහු ඒ සම්බන්ධයෙන් ඊයේ අධිකරණයට කරුණු වාර්තා කරනවා. නූතන ළමා වෙළඳාම කියන්නේ මේක කියන කාරණේ මේ තැරවකරුවට තමයි සියලු වැටුප් ලබා දෙන්නේ. තැරවකරුවත් ලොකු ගාණක් තමන්ගේ අතේ තියාගෙන අවසානයේ අර දරුවා ගෙදරට කීයක් හරි ලබා දෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ සිද්ධි ඇති වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඊ අධිකරණයට කරුණු වාර්තා කරා. අපි තව ටිකකින් බලමු මේ කරුණු මොනවාද කියලා. අරුණාද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඔයතර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පැත්තෙන් ඔවුන් ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව අද සිලෝන් ටුඩේ පුවත්පත ප්‍රධාන සිරස්තලයේ ලියනවා. ඔවුන් කියනවා child labour listed as dangerous occupation. child labour listed as dangerous occupation මේ අන්තරාදායක රැකියාවක් ලෙස ළමා මෙහෙකාර සේවය දැන් ඉදිරියට නම් කරන්න සූදානමින් ඉන්නවා කියලා ඔවුන් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් අරගෙන තියෙනවා කියලා ළමා ආරක්ෂක අධිකාරිය පැත්තෙන් කියනවා will be enacted as a law soon. ඉතාමත් ඉක්මනින් මේ නීතියක් බවට පත් කරන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න සූදානමින් ඉන්නවා කියලා අද සිලෝන් ටුඩේ පුවත්පත සඳහන් කරනවා. ඒ අතරදී අද සන්ඩේ මෝනිං පුවත්පත කියන අර සමීර සඳහන් කරපු අධිකරණ මේ ක්‍රියාමාර්ග දැන් මොවුන්ව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න රිෂාඩ් බදුදීන් මහත්මයා 48යි නේ. පැය 48යි. කලින් පැය 72ක කාලයක් රඳවාගෙන අවසර ඉල්ලුව. නමුත් ඔවුන්ට අවසර ලැබුණේ 48ක ප්‍රමාණයක්. කෙසේ වෙතත් රිෂාඩ් බදුදීන් මහත්මයා එතකොට දැන් එතුමාගේ බිරිඳ, ඒ වගේම බිරිඳගේ පියා සහ සහෝදරයා මේ මස්සිනා කියන කෙනා මේ සියලු දෙනාව පැය 72ක් රඳව ගන්න තමයි අවසර ඉල්ලුවේ. හැබැයි අධිකරණයෙන් අවසර ලැබුණේ සමීර පැය 48ක් රඳවා ගැනීම සඳහා. අද සන්ඩේ මෝනිං පුවත්පත කියනවා death of girl at Baduddin's house court permits 48-hour detention. මේ මුන්න පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර ලබා දුන්නා. member of Baduddin family arrested. මේ බදුදීන් මහත්තයාගේ පවුලේ සමාජිකයන්ව අත්අඩංගුවට අරගෙන තියෙනවා. 20 statement recorded. දැන් මේ ප්‍රකාශ 20ක් සටහන් කරගෙන තියෙනවා. ඒ වගේම දැන් මේ වෙනකොට මේ සම්බන්ධ පරීක්ෂණ ඉතාමත් පුළුල් කළ කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිද්ධ කරනවා කියලා අද දවසේ සන්ඩේ මෝනිං පුවත්පත වැඩිදුරටත් තොරතුරු කියනවා. මව්බිමත් අද මේ සම්බන්ධයෙන් වාර්තා කරලා තියෙනවා. ඇමති රිෂාඩ්ගේ බිරිඳ මාමණ්ඩිය ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට රිෂාඩ් නිවසේදී මියගියේ මව්පියන් ගත් ණයක් ගෙවන්න විකුණු දැරියක් කියලා කියනවා. ළමා ආරක්ෂක අධිකාරිය තමයි සඳහන් කරන්නේ. අද මේ ගැන මව්බිම වාර්තාව මේ ආකාරයෙන් අරන් ගෙද්දී අරුණ පත්තරේ මැද පිටුවේ 10 වෙනි පිටුවට ගියාම කොළඹ 7 ළමා ජාවාරම රිෂාඩ්ගේ ගෙදරින් එළියට කියලා මේ ළමයින් සම්බන්ධයෙන් වන මේ ආකාරයෙන් මෙහෙකාර සේවයට යොදාගෙන මේ කරන කෙනහිලිකම් සම්බන්ධයෙන් ළමයින්ට වන ඉරණම් සම්බන්ධයෙන් අද වාර්තා කරනවා. ඒ අනුව මේ ආකාරයෙන් මේ වැඩිදුරටත් තොරතුරු වාර්තා කරමින් කියනවා අරුණ බැලූ බැල්මට ලංකාවේ මිල අධිකම ලිපිණයන්හි පදිංචි මොවුන් ළමා මෙහෙකරුවන්ම සොයන්නේ කවර අරමුණකින්ද? මේ රටේ ළමා මෙහෙකරුවන් තබා ගැනීමේ නීතිය නොදැනද? ළමයින්ට කායික හා මානසික වදහිංසා කිරීමේ වරදේ තරම නොදැනද? විශේෂයෙන්ම මේ පාරේම මේ ආකාරයටම ගෙනා ළමා මෙහෙකාරියන් දෙදෙනෙක් මීට වසර 12කට පෙර මියාමෙන් වූ මරණ පරීක්ෂණ දෙකක්ම පැවැත්වූ බව නොදැනද? දැන් අපි මේ ප්‍රශ්න වලට පිළිතුරු සොයාගත යුතුය. මේ වැඩිහිටි මෙහෙකරුවන් තබා ගන්නවට වඩා ළමා මෙහෙකරුවන් තබා ගැනීම කරුණු කිහිපයක් නිසා වාසිසහගත විය හැක. ඔවුන් සුළු මුදලකට සේවයට ගැනීමට හැකියවීම, ඒ වගේම ඉක්මනින් ගෙවල් මාරු නොකිරීම, ඕනෑම පක්කලි සේවයක් කර ගැනීමට හැකියවීම, දිගු කලක සේවයකින් පසු දාස භාවයට පත්වීම
මේ ආදී කරුණු ගණනාවක් කියලා තියෙනවා. ඒ වගේම කම්කරු උසාවිවල අයිතිවාසිකම් නඩු නොපැවරීම බඳු කාරණා නිසා ළමා මෙහෙකරුවෝ ජනප්‍රිය තේරීමක් බවට පත් වෙලා තියෙනවා කියලායි සඳහන් කරන්නේ. ඒ වගේම විදුහල්පතිවරුන්ගේ පටන් ධනවත් ව්‍යාපාරිකයන් දක්වා වූ සමාජ ප්‍රබෝධ වූ ළමා මෙහෙකරුවන් නිවෙස්වල තබාගත් මේනුත් ළමා මෙහෙකාරියන්ට වැඩි ඉල්ලීමක් තිබුණා කියලා මේ විදිහට කියලා තියෙනවා. මේ අතරේ මේනුත් බරපතල කාරණයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා සමාජයේ. මේනුත් ළමා මෙහෙකාරයන්ට වැඩි ඉල්ලීමක් තිබුණා. ඒ වගේම ඒ වැඩි ඉල්ලීම පැවතුනේ තරුණ පුතුන් වයස්ගත පිරිමි සිටින ප්‍රභූ නිවෙස් වලින් කියලා මේ ආකාරයෙන් කියන්නේ. දඟකාර අනුරාගයේ පුතුන් ලිංගික පහසපතා ගණිකා නිවාස සහ වෙනත් නොදන්නා තරුණයන් වෙත යැවීම වෙනුවට ගෙදර සිටින මෙහෙකාරියට පුරුදු කිරීම මෙවැනි දෙමව්පියන් විශ්වාස කරා මේ වැඩේ මේ ආකාරයෙන් කරලා තියෙනවා. ඉතින් ළමා මෙහෙකරුවන් විදිහට තියාගන්න ගෙන්න ගන්න කටයුතු කරන්නේ මෙන්න මේ වගේ සිද්ධි හින්දා කියලයි මේ ලියුම්කරු කියන්නේ. නන්දන වීරරත්න මේ ආකාරයෙන් මේ වාර්තාව අරුණට එකතු කරනවා. මේ අතරේ ළමා විවාහ ශරියා නීතිය සම්බන්ධයෙන්ුත් මේ ලිපියේ සඳහන් වෙනවා. අනෙක් අතර ළමා විවාහ වෙනුවෙන් පෙනී සිටින ළමා විවාහ නීතිගත කරන්නයි ඉල්ලා සිටින ශරියා නීතිය තමන්ගේ නීතිය බව විශ්වාස කරන බදුරුදීල්ලාන්ට ළමා මෙහෙකාරියක් හෝ ලිංගික වහලියක් රටේ සිටීම අමුත්තක් විය නොහැකි. නීති විරෝධී දේවල් නොවේය. නීතිය තමන්ගේ බලය අනුව නැවිය හැකි නිසා බියවන්නට කාරණයක්ද නැත. නැත්නම් නිල පොලිස් ආරක්ෂකයන් සිටින දේශපාලඥයෙකුගේ නිවසේ ළමා මෙහෙකාරියක් සිටින්නේ කෙසේද කියන ප්‍රශ්නාර්ථය මේ ලිපිය තුල නගලා තියෙනවා. ඉතින් මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සොයන එක සමාජයට සහ ඒ වගේ මේ අදාළ අංශ වලට බාරයි. අපි බලමු මේ ආකාරයෙන් මොන විදිහටද මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. සැකකරුවන් 4 දෙනා අත්අඩංගුවට ගැනීමත් එක්ක පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර ලබා දුන්නා. අපි බලමු ඊයේ දවසේ මේ ගැන අධිකරණයට කරුණු වාර්තා කරනවා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා. අපි බලමු එහි වැඩිදුර ප්‍රවෘත්ති වාර්තාව. කොළඹ අලුත් කඩේ අංක 2 අධිකරණයටයි මෙම සැකකරුවන් ඉදිරිපත් කර ඇත්තේ. මෙහි කාර්යදරිය පිලිසී මිය යාම ක්‍රූරත්වයට පත් කිරීම සහ තැනැත්තන් වෙළඳාම යන චෝදනා මතයි මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශියාබ්දීන් අයිෂා, මාමණ්ඩිය වන මොහොමඩ් ශියාබ්දීන් සහ තැරැව්කරු වන පොන්නයියා පණ්ඩාරම් යන අය අත්අඩංගුවට ගැනුණේ. සැකකාර තැරැව්කරුගෙන් ලබාගත් රුපියල් 30000ක ණය මුදලක් හිලව් කිරීම සඳහා මියගිය දැරියගේ මව සිය දියණිය තැරැව්කරුට ලබා දී තිබෙනවා. මෙම තැරැව්කරු මේ අයුරින්ම දරුවන් 11 දෙනෙකු බදුදීන් පවුලේ විවිධ පාර්ශව වෙත ගෙනවිත් ඇති බව විමර්ශනවලදී හෙළිව තිබෙන බවයි දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ. එමෙන්ම මියගිය දැරියට බදුදීන් මහතාගේ නිවසේ මුළුතැන් ගෙට පිටත අඩි 6.4 ප්‍රමාණයේ ඉතා කුඩා කාමරයක නවතැන් ගැනීමට ඉඩ ලබා දී ඇති අතර එම කාමරයේ විදුලි එළිය පවා නොතිබූ බවයි හෙළිවුණේ. නීතිය හදන ස්ථානයේ කටයුතු කරන පුද්ගලයෙකු ගෘහමූලිකයා වූ නිවසක මෙවැනි සිද්ධියක් සිදුවීම කනගාටුදායක බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ. සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනී ද සිල්වා මහත්මිය මෙම සැකකරුවන් අනිද්දා පෙරවරු 10 දක්වා පොලිසිය බහරේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඉඩ ලබා දුන්නා. එමෙන්ම මෙම නිවසේ මීට පෙර සේවය කළ 22 වන පසුවන කාන්තාවක දූෂණය කිරීමේ වරදට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනා වන ශියාබ්දීන් ඉස්මදීන්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015-2019 කාලයේ රිෂාඩ් බදියුදීන් මහතා අමාත්‍යවරයෙකුව සිටියදී ඔහුගේ නිල නිවසේදී මෙම දූෂණය සිදුව ඇති බව පරීක්ෂණවලදී හෙළි කර ගැනුණා. මේ අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ කිරුළපන පොලිසියද සෙසු සැකකරුවන් 3 දෙනා බොරැල්ල පොලිසියද රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි වුණා. මේ තමයි ඊයේ දවසේ සිද්ධ වෙච්ච අධිකරණ මේ ක්‍රියාමාර්ග. අද දවසෙත් මේ පිරිසගෙන් ප්‍රශ්න කරනවා. පුංචි දැරිය මේ මල් කැකුළු මේ ආකාරයෙන් අකාලේ මෙලිනව යන්න හදන්නේ. ඉතින් පුංචි දරුවෝ වෙනුවෙන් කොච්චර දේවල් දෙමව්පියෝ කරනවද? ආරක්ෂාව කියන දේ බොහොම වැදගත්. හැබැයි සමහර වෙලාවට පවුලේ තියෙන අගහිඟකම් වලට උත්තර හොයන්න මේ පුංචි දරුවෝත් යනවා. ඒ අවස්ථාවලදී ওই වගේ ඉරණම් වලට ලක් වෙනවා. අද ලංකාදීප පුවත්පත ඇතුල් පිටුවකේ ගැන වැඩිදුරටත් කියනවා. 12 වෙනි පිටුවේ මේ සම්බන්ධ විශේෂාංග දෙකක් පළ වෙනවා. මම තෝරගන්නවා මන්ත්‍රී නිවසේ මෙහෙකාර සේවයට ගිය දැරියගේ ඉරණම කියලා. අද ලංකාදීපයේ මේ පුවත ලියන්නේ බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක්. එහෙත් නීතියේ පවතින හිඩැස් යොදා ගනිමින් අද ධනවතුන් බොහෝ දෙනා තම නිවසේ මෙන්ම කර්මාන්ත ශාලාවලද ළමයින් සේවයේ යොදවති. මැති ඇමතිවරුන් බොහෝ දෙනෙකුගේ නිවෙස්වල දෙලෙස බාලවයස්කාර දරු දැරියන් මෙහෙකාර සේවයේ යෙදෙන බව නිසි විමර්ශනයක් කළහොත් අනාවරණය කරගත හැක කියලා මේ විශේෂාංග ලිපිය ආරම්භ වෙන්නේ. මේ පුංචි දැරිය පවුලේ
තමුන්ගේ අයියා වැඩිමහල් සහෝදරය වගේම තාත්තා හෝටල් රස්සාව කළේ කෝකිවරු. හැබැයි කොරෝනා හින්දා මේ අයට රස්සාවට යන්න හැකියාවක් තිබෙන්නේ නැහැ. අම්මා ණය වෙලා තිබ්බ රුපියල් 35000ක මුදලක්. මේ ණය මුදල පියව ගන්න තමයි රිෂාඩ් බදුදින් මන්ත්‍රීතුමාගේ ගෙදරට එන්නේ. හැබැයි අවසානයේදී අයට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙනවා. පුංචි දියණියක් අකාලේ මිලින වෙනවා. ඒ වගේම තව දියණියක් ගැන අද ලංකාදීපේ මේ වගේ කතාවක් කියනවා. අම්මා කුලී වැඩට යද්දී අතින් අත ගිය දියණිය කියලා මේ නාවල පිටිය හරංගල ඉලුක්තැන ගම්මානයේ පුංචි මල් කැකුලක් පිළිබඳව තොරතුරු. මේ දියණියගේ පියා බේබදුකමට නැත්නම් මේ මත්පැන් වලට ඇබැහි වෙලා බේබද්දෙක් වශයෙන් තමයි ගමේ බොහෝ දෙනෙක් හැඳින්නුවේ. ඉතින් ඒ හින්දාම මේ අම්මට සිද්ධ වුණා ජීවිකාව කරගෙන යන්න. අම්මා වැඩට යනකොට පුංචි දැරියව ගෙදර තියලා යන්න බෑ. තාත්තා බීමතින් ඉන්නේ. ඉතින් ඒ හින්දා ආරක්ෂිතයි කියලා හිතවලා ඒ දැරියව ඒ ආරක්ෂිත තැනක තියලා යනකොට ඒ ආරක්ෂිත බව අනාරක්ෂිත බවක් බවට පෙරලෙන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ. වැඩි කාලයක් ගියේ නැහැ. ඇය තරුණයන් කිහිප දෙනෙකු අතින් අපයෝජනයට ලක් වෙනවා, දූෂණයට ලක් වෙනවා. ඉතින් මේ පුංචි දියණියගේ ජීවිතය පිළිබඳවත් මේ වැඩිවියට පත් වෙන්නේ අවුරුදු 16 දී. හැබැයි ඇය අවුරුදු 14 දී ගැබිණි මවක් බවට පත් වෙනවා. අවුරුදු 16 වෙනකොට වසර 2ක් වයස ඇති පුංචි දරුවෙක්ගේ මවක් බවට පත් වෙනවා. ඉතින් කොච්චර ඛේදනීය සිදුවීම් අපේ සමාජයේ වාර්තා වෙනවද? අද ලංකාදීපයේ ඇතුල් පිටුවක කියනවා මුල් මාස 6ට ළමා අපචාර පැමිණිලි 4740ක් කියලා. ජාතික ආරක්ෂාවට අදාළ පනත් හා නීති 13ක් තිබුණත් අතවර එලෙසමයි කියලා මේ විදිහට කියන්නේ. මේ යක්ෂයන්ට බිලිවෙන මල් කැකුළු පිළිබඳව අද ලංකාදීපේ මේ සටහන තියන්නේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අධ්‍යක්ෂ සැලසුම් සහ තොරතුරු සමාජ විද්‍යාඥ නීතිවේදී ශානිකා මලල්ගොඩ මහත්මිය මේ පිළිබඳව තොරතුරු කියන්නේ. ඇය වැඩිදුරටත් කියනවා මේ වසරේ මුල් මාස 6ක කාලය තුල ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 4740ක් ලැබී තිබෙනවා. මේ සෑම පැමිණිල්ලක් සඳහාම පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කිසිම ප්‍රමාදයකින් තොරව පැමිණිවලට අදාළ කටයුතු ආරම්භ කර අත්අඩංගුවට ගැනීම, උසාවියට ඉදිරිපත් කිරීම, සාක්ෂි ලබා දීම වගේම සමාජීය සහන සේවය ඒ අවස්ථාවට අනුකූලව අදාළ අංශ මකින් සිදු කරලා තියෙනවා කියලා. හැබැයි සමීර මේ විදිහේ සිද්ධි වාර්තා වෙන්න කලින් ඒ දේවල් වළක්ව ගන්න තියෙනවා නම් ඒක තමයි වටින්නේ. අර බිඳුණු වීදුරු බඳුනක් ආයි එකතු කරන්න බෑ, හදන්න බෑ, ගම්ගාලවත් තලවන්න බෑ. පුංචි දරුවන්ගේ ජීවිත, මේ පුංචි දරුවෝ කියන්නේ රටේ ලෝකයේ අනාගතයේ හින්දා උන්ගේ ජීවිත සුරකින්න අපි හැම දිනෙකම වැඩිහිටියෝ විදියට කටයුතු කරන්න ඕනේ. අපි සූදානම් මේ ප්‍රවෘත්තිත් එක්කම විරාමයක් ගන්න. විරාමෙන් පස්සෙත් එකතු වෙමු සතියක පත්තර මේතුවක්. ඔබටත් එකතු වෙන්නේ සතියක පත්තර මේන්තුවත් එක්ක. අපි ජාතික පුවත්පත්වල තොරතුරු කියමින් හිටියේ. අපි දැන් තෝරගන්නේ දැන් රටේ වගේම ලෝකයේම ප්‍රධානතම ප්‍රශ්නය කොරෝනාව. දැන් මේ වෙනකොට ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිරෙන බවටත් තොරතුරු තියෙනවා. ඔය අතරේ දැන් ඇස්ට්‍රාසෙනිකා පළවෙනි මාත්‍රාව එන්නත්කරණය සිද්ධ කරගත්ත බොහෝ පිරිසක් ඉන්නවා. දෙවෙනි මාත්‍රාව එන්නත්කරණය සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙමින් මේ අයට අස්වැසිල්ලක් වෙන කාරණාවකුත් අපි ඔබට කියන්න සූදානම්. හැබැයි ඊට කලින් අද ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයට අපි අවධානය යොමු කරනවා. ඇස්ට්‍රාසෙනිකා විදගත් ලක්ෂ 5මාරක් අසීරු වේ කියලා අද ලංකාදීපේට දයාසිලි ලියනගේ ওই විදිහට ලියන්නේ. බලය බිඳිලා දැයි වෛද්‍යවරුන්ටත් සැකයි කියලා අද දයාසිලි මේ විදිහට ලියනවා. ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ 5මාරට ආසන්න පිරිසකට මාස 3කට අධික කාලයක් තිස්සේ එහි දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට නොහැකි වීම නිසා ඔවුහු දැඩි අසිරුතාවකට සහ අසහනකාරී තත්වයකට පත්ව ඉන්නවලු. පළමු මාත්‍රාව ලබා දී මාසයක් ඇතුළත දෙවෙනි මාත්‍රාව ලබා දීම සිදු වුණ අතර ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලබා දී මේ වන විට මාස 3කට අධික කාලයක් ගත වී ඇති නිසා දැන් ඒන් ලබන ප්‍රතිශක්තිකරණය පිළිබඳව පවතින බලය ඉවත් වී තිබේද යන සැකය මත මේ තත්ත්වය ඇති වී තිබෙන බවට වාර්තා වෙනවා. මාස 6ක් මේ පළමු මාත්‍රාවේ ප්‍රතිශක්තිකරණය රඳා පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතත් වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ පළමු මාත්‍රාව ලබා දී දින 75කින් ප්‍රතිශක්තිය හීන වී යන බවයි කියලා අද ලංකාදීපය ওই විදිහට සඳහන් කරනවා. සාමාන්‍යයෙන් එක් වර්ගයක් මාත්‍රාවක් ලබා දුන් පුද්ගලයෙකුට වෙනත් වර්ගයකින් දෙවෙනි මාත්‍රාව ලබා දීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ප්‍රධාන පෙළේ වෛද්‍යවරයෙකුත් සඳහන් කළා කියලා අද ලංකාදීපය කියනවා. කලින් හැබැයි කිව්වා ඇස්ට්‍රාසෙනිකා ගහපු අයට වෙනත් දෙන්නත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ෆයිසර් වගේ එන්නත් පාවිච්චි කරන්න පුළුවන් දෙවන මාත්‍රාව විදිහට කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයම කියලා තිබ්බා. මේ අතර ඊයේ ওই ප්‍රශ්නේ ඇහුවා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍යවරයාගෙන්. ඉතින් ඔහු සඳහන් කරා
සති 48ක් වගේ කාලයක් පළමු එන්නත ලබාගෙන දෙවෙනි එන්නත ලබා ගන්න හැකියාව ලැබෙනවා සෞඛ්‍ය තියෙන කාරණා අනුව කියලා. ඒ අනුව බයක් වෙන්න එපා. මේ ගැන නිසි අධීක්ෂණයකට පස්සේ තමයි අනිවාර්යෙන් මේ දෙවෙනි එන්නත ලබා දීම කටයුතු කරන්නේ සෞඛ්‍ය අංශ විසින්. මේ අතරේ අද සිළුමිණ වාර්තා කරනවා ඇස්ට්‍රාසෙනිකා 26 එනවා කියලා. ඒ වගේම ඩෙල්ටා රෝගීන් 61ක් වාර්තා වෙනවා කියලායි මේ පත්‍රයේ මේ තියෙන කාරණයක් දැන් යාවත් කාලින වෙන්න ඕනේ. ඊයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළ අසීල ගුණවර්ධන වෛද්‍යතුමා නජිත් 66ක් ඩෙල්ටා ආසාත්‍යයන් ලංකාවේ ඉන්නවා කියලා. ඒ වගේම ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන්ගේ වැඩිවීමකුත් දක්නට ලැබෙනවා කියලා රජීය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ උපසභාපතිවරයා වෛද්‍ය චන්දික පිටකඩුව මහත්තයා ඊයේ තිබුණ මාධ්‍ය හමුවකදී සඳහන් කළා. ඉතින් මේ සියලු කාරණා තේරුම් අරගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඇස්ට්‍රාසෙනිකා 26 වෙනිදා එනවා සෞඛ්‍ය අංශ කියන විදිහට අද ඒ සම්බන්ධයෙන්ුත් සිළුමිණ මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. 26 කියලා කියන්නේ හෙටනේ. හෙට හෝ මේ හෙටින් පටන් ගන්න සතිය තුළ අනිවාර්යෙන්ම ලැබීමට නියමිත බව තමයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ඉතින් ඒ එන්නත ආවට පස්සේ අර ඇස්ට්‍රාසෙනිකා ලක්ෂ 6ක වගේ ප්‍රමාණයකට මාත්‍රාවෙන් දෙවෙනි එන්නත ලබා ගන්න හැකියාව ලැබුණ නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන ඒ කටයුතු සම්පාදනය කරයි සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින්. මේ අතරේ දිවයින අද වාර්තා කරනවා අගෝස්තු නිමවීමට පෙර 60ට වැඩි සියලු දෙනාට එන්නත ලබා දෙනවා කියලා, කොවිඩ් එන්නත ලබා දෙන්න කටයුතු කරනවා කියලා ජනාධිපතිතුමත් මේ බව පහුගිය දවසක සඳහන් කළා. එතුමා උපදෙස් දීලා තිබුණා සෞඛ්‍ය අංශවලට අනිවාර්යයෙන්ම ඉතාමත් ඉක්මනින් මේ අවශ්‍ය වයස් කාණ්ඩ හඳුනාගෙන මේ එන්නත්කරණය සිද්ධ කරන්න කියලා. අර ඇවිදින්න බැරි අයට එහෙම ගෙදරටම ගිහිල්ලා එන්නත ලබා දෙන්න කියලා එතුමා කිව්වා. ඉතින් ඒ කටයුතුත් මේ විදිහට සිද්ධ වෙනවා කියන කාරණය අපි සඳහන් කරනවා. මේ අතරේ අරුණ කියනවා එන්නත ගත් නොගත් අයගේ ලයිස්තුවක් හදයි කියලා උදේජීව ඒකනායක ලියන්නේ සෞඛ්‍ය හා ග්‍රාමීය කමිටු මාර්ගයෙන් ග්‍රාම සේවා වසම් 14 තුල කොවිඩ් එන්නත ලබාගත් අයගේ සහ ලබා නොගත් අයගේ වාර්තාවක් සකස් කරන්න කියලා ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා. වාර්තා වන ආකාරයට මෙරටට ගෙන්වන ලද සයිනෝෆාම්, මොඩෝනා, ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර්, ස්පුට්නික් V යන එන්නත් වලින් පළමු මාත්‍රාව මිලියන 6.3ක් ලබාගෙන තියෙනවා. වගේම දෙවෙනි මාත්‍රාව මිලියන 1.7ක් ලබාගෙන තියෙනවා. ලබන සැප්තැම්බර් අවසන් වන විට එන්නත් ලබා දීම අවසන් කරන්න තමයි රජයේ අපේක්ෂාව බවට පත් වෙලා තියෙන්නේ කියලයි අරුණ මේ විදිහට වාර්තා කරන්නේ. ඒ අනුව එන්නත ලබා ගත්ත නොගත් අයගේ ලයිස්තුවක් හදන්න සූදානම්. අද ඒ ගැන අරුණ වාර්තා කරනවා. අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත කියන කාරණාවකට සමීර දැන් එන්නත්කරණය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වෙනවා. රජයට විපක්ෂයෙන් අපි දැක්ක පහුගිය කාලේ පුරාවට මේ වැඩපිළිවෙල හරියට සිද්ධ වෙන්නේ නැහැ. දැන් දිග පෝලිම් තියෙනවා. ජනතාව මේ ක්‍රමානුකූල විදිහට පිළිවෙලකට සිද්ධ වෙන්නේ නැහැ කියලා. හැබැයි යුද හමුදාවේ දායකත්වයෙන් රජය දැන් මනා වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. දැන් එන්නත්කරණය බොහොම සාර්ථකව සිද්ධ වෙනවා. පළවෙනි මාත්‍රාව ලබාගත් පිරිසට නියමිත දිනට දෙවෙනි මාත්‍රාවත් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසු ලබා දීලා තියෙනවා. ඔය අතරේ සන්ඩේ ඔබ්සර්වර් කියන කතාවක් අද සන්ඩේ ඔබ්සර්වර් කියනවා මේ එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේම 3 වෙනි තැනට ශ්‍රේණිගත වෙලා තියෙනවා කියලා. වැක්සිනේෂන් ශ්‍රී ලංකා රෑන්ක්ඩ් 3rd කියලා අද දවසේ මේ විදිහට කියනවා. දැන් මේ දේවල් දැනගන්නට ලැබිලා තියෙන සයින්ටිෆික් ඔන්ලයින් පබ්ලිකේෂන් නැත්නම් මේ විද්‍යාත්මක ඔන්ලයින් තාක්ෂණය හරහා මුද්‍රණය වෙන සංග්‍රාවක් මාර්ගයෙන් Our World in Data කියන මේ පර්යේෂණ පත්‍රිකාවට අනුව තමයි මේ කණ්ඩායම ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නියෝජනය කරන්නේ. ඔවුන් සිද්ධ කරපු මේ පර්යේෂණයට අනුව දැන් ශ්‍රී ලංකාව එන්නත්කරණය අතින් 3 වෙනි තැනට ඇවිල්ලා කියන කතාව සඳහන් වෙනවා. ඉතින් මේක බොහොම හොඳ තත්ත්වයක් සමීර. දැන් සමහර අයගේ චෝදනා තිබ්බා එන්නත්කරණය නිසි ක්‍රමානුකූල විදිහට සිද්ධ වෙන්නේ නැහැ කියලා. අපි දකිනවා විදේශ රටවල සමීර ඇමරිකාවේ එහෙම මේ එන්නත්කරණය සිද්ධ කරන්න මේ එන්නතට අමතරව උන්ට තව තවත් අර මේ සතුටු සාමිචියේ දෙන අවස්ථා සලස්සලා දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි විවිධ වරප්‍රසාද දීලා තියෙනවා. සමහර විට අර දැන් ඡන්දේ කාලේට එහෙම අපි දකිනවනේ මේ ඡන්ද රැස්වීමකට එනකොට පත් පැකට් එකකුයි රුපියල් 1000කුයි දෙනවා වගේ සිදුවීමක්. ඉතින් ඒ වගේම තමයි එන්නත බෙද ගන්නත් වෙන රටවල මේ ජනතාව පෙළඹෙන්නේ නැහැ. ඔවුන්ටත් මේ සමහර වෙලාවට විදේශ රටවල බියර් කෑන් එකක් සතුටු කරන දේවල් බොහෝ ප්‍රමාණයක් දෙනවා. හැබැයි අපේ රටේ එහෙම නෑ. අපේ රටේ ජනතාව එන්නත්කරණයට බොහොම උනන්දුවෙන් සහභාගී වෙනවා. ඉතින් ඒ නිසාම තමයි රජයේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න හැකියාව ලැබිලා තියෙන්නේ. දැන් ජනාධිපතිතුමන් කියන විදිහට සැප්තැම්බර් මාසයේ වෙනකොට 60%ක පිරිසකට එන්නත්කරණය සාර්ථකව සිද්ධ කරන්න සූදානම්ින් ඉන්නවා. ඉන් අනතුරු අපි දන්නා 60%ක් එන්නත්කරණය සිද්ධ කළාම ප්‍රතිශක්තිය ඉබේම ගොඩනැගෙනවා රට තුළ. මේ කොරෝනා ව්‍යාප්ත වෙන එක පාලනය වෙනවා. ඉතින් දෛනික ජන ජීවිත අර 100%
100%ක්ම ආරම්භ කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඔය හැමදේ අතරෙම තමයි දැන් මේ විදිහට සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට කියන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නියෝජනය කරන කණ්ඩායමක් සිද්ධ කරපු ඒ සමීක්ෂණයෙන් දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාව ලෝකයේම ශ්‍රේණිගත කිරීම වල තුන්වන තැනට ඇවිල්ලා තියෙනවා. එන්නත් කරන අතින් 60ට වැඩි පිරිස් එන්නත් කරණය කරනවා. 30ට වැඩි පිරිස් දැන් උදුරු දිනකදීම අපි විශ්වාස කරන එන්නත් වැඩිපුර ලැබීමත් එක්ක අවුරුදු 18ට වැඩි ඕන කෙනෙක්ටත් එන්නත් කරණය සිදු කරගන්න හැකියාවක් තියෙයි. විදේශගත වෙන බොහෝ පිරිසකට වයස් තරාතිරම නොබලා එන්නත් කරණය සිදු කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිනවා. ඉතින් මේ වැඩපිළිවෙල බොහොම ක්‍රමානුකූලව සාර්ථකව සිද්ධ වෙනවා කියලා අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත විදිහට කියන අතරේදී අද ලංකාදීපේ කියනවා ඩෙල්ටාව වේගයෙන් පැතිරෙනවා කියලා. ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයට පසෙකින් උපසිරස්තලයක් විදිහට මේ පුවත වාර්තා කරන්නේ ඩෙල්ටා වේගයෙන් පැතිරෙනවා. කොරෝනා රැලි ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි කියලා දයාසිලි ලියනගේ ලියන්නේ මේ පුවත. නිරෝධායන නීති හරියාකාරව ක්‍රියාත්මක නොකිරීම නිසා කොරෝනා රැලි ඇතිවීම වැළැක්වීමට නොහැකි වනු ඇතැයි සෞඛ්‍ය අංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී ඇත කියලා අද ওই විදිහට ලියන අතරේදී වැඩිදුර විස්තරේ අපිට මේ විදිහට බලන්න පුළුවන්. කොරෝනා වසංගතයේ කොයිතරම් කාලයක් පවතීද යන්න පිළිබඳව පැහැදිලිව නිගමනය කළ නොහැකි තත්ත්වයක් පවතින බැවින් නිරෝධායන නීති සියලු අංශවලට හා සියලු දෙනාට සමානව ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දී ඇතැයි රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීද සොයිස මහත්මයා පවසලා තියෙනවා. පොදු ප්‍රවාහනය පොදු වෙළඳසල් උද්ඝෝෂණ විරෝධතා ආදී සම්බන්ධයෙන් රටේ එක නීතියක් ක්‍රියාත්මක නොවන අතර පුද්ගලයන්ට නීතිය වෙනස්ව ක්‍රියාත්මක වන තත්ත්වයක් පවතින බවද සොයිස මහත්මයා ප්‍රකාශ කළා කියලා අපි දන්නවා. නීතිය රකින්න ඉන්න බොහෝ දෙනෙක් විශේෂම පොලිසිය පැත්තෙන් ඔවුන්ට හැකි උපරිමයෙන් කටයුතු කරනවා. ඉතින් මේ ආරක්ෂක දැල් අස්සෙන් ඒ හිටස් වලින් වෙන් කළ බොහෝ පිරිසක් ගමන් කරනවා. අපි දැක්ක සමීර පහුගිය දවස්වල දැන් මේ වෙනකොටත් සංචරණ සීමා සිද්ධ වෙනවා. දැන් අපි දන්න කාරණාව. ඉතින් සංචරණ සීමා තිබ්බත් පළාත් අතර අන්තර් පළාත් සංචරණ සීමා තිබ්බත් සමහර වෙලාවට මේ එහා පැත්තේ පළාතක ඉන්න කෙනෙක් මෙහා පැත්තට සමහර විට එන්න පුළුවන්. ඉතින් අපි ඔබට කියන්නේ මේ ආරක්ෂක අංශ පරීක්ෂා කරනකම් ඉන්න එපා. ඔබ ස්වයං විනයක් ඇති කරගන්න. මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව කටයුතු කළොත් එහෙම අපිට කොරෝනාව ඉක්මනින්ම පාලනය කරගන්න පුළුවන්. නැත්නම් ඉතින් අපිටම තමයි දුක් විඳින්න වෙන්නේ. ඒ හින්දා මේ චෝදනා ඉල්ල කරගන්න නැතුව තමුන්ට ස්වයං ආදර්ශයක් දෙන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ නිදහස කියන්නේ අපේ දෙයක්. හැබැයි ඒකට සීමා පැනවීම රජයේ දෙයක් කියලා. හැබැයි නිදහස සහ ස්වයං විනයකින් ඒට ඒ සඳහා සීමා පනවා ගැනීමත් අපේ දෙයක් වෙනවා නම් එතනින් එහාට මේ කොරෝනා කියන කාරණේ ප්‍රශ්නයක් නැහැ. ගොඩක් අය බලන්නකෝ කිසිම වැඩකට අදාළව නෙමෙයි මේ පාරිතුටේ දකින්නේ. සහ එහෙම වැඩකට අදාළව හිටියත් ඒගොල්ලෝ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරනවද කියන කාරණේ දැන් පිටකොටුවට ගිහම මේ දවස්වල බලා ගන්න පුළුවන්. නිකමට කවුරු හරි පිටකොටු යනවා නම් දකිනවා 10 දෙනෙක් ගත්තොත් 5කට විතර මාස්ක් නැහැ. මෙච්චර කියලත් ඒ උදවියට මේ ආකාරයෙන් හැසිරෙන්න බැරි නම් මොකද්ද අපි රටක් විදිහට ගන්න ක්‍රියාමාර්ගය? ඔය හැම එක්කෙනෙක් පස්සෙම පොලිසියේ මහත්තයෙකුට ඉන්න බෑනේ. පොලිස් නිලධාරියෙකුට හැම එක්කෙනෙක් පස්සෙම ඉන්න පුළුවන් නම් ඔන්න ඒත් හරි. මෙච්චර කියලා තියෙද්දිත් එහෙම කරන්නේ නැති අය එක තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න හැකියාව ලැබෙන්නේ නැත්තේ. ඒ නිසා අපි සියලු දෙනාට මතක් කරනවා ඔබ නිවැරදිව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කරන්න. මේ අතරේ විදේශ ශ්‍රමික ආදායම ඩොලර් බිලියන 5කින් පහළ ගිහිල්ලා තියෙනවා කියලා අරුණ වාර්තා කරනවා. කොවිඩ් හින්දා ශ්‍රමිකයන් ලක්ෂයක් ඇවිල්ලා තියෙනවා. අපිට මතකයි පහුගිය කාලේ ලංකාවට ආවා විශාල පිරිසක්. අපේ රට ආරක්ෂිතයි කියන කාරණයත් එක්ක රට ගිහින් හිටපු විශාල පිරිසක් ලංකාවට ආවා. ඉතින් විදේශ ශ්‍රමිකයන්ගෙන් වාර්ෂිකව අමරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් ලැබෙනවා. මේ වෙද්දි කොවිඩ් වසංගතයේ හේතුවෙන් වාර්ෂික ආදායම ඩොලර් බිලියන 2කින් අඩු වෙලා තියෙනවා කියලා මේ ආකාරයෙන් වාර්තා කරනවා. 2ක් දක්වා අඩු වෙලා තියෙනවා. කියන්නේ ඩොලර් බිලියන 3කින් අඩු වෙලා තියෙනවා. කොවිඩ් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වූ විදේශීය ශ්‍රමිකයන් ලක්ෂයක් ඉන්නවා කියලා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මංගල රන්දනීය මහත්තයා කියනවා වාර්ෂිකව විදේශ රැකියාව සඳහා පුද්ගලයන් 2,30,000ක් විදේශගත වෙනවා කියලා. ඉතින් මේ තත්ත්වයේ එක්ක තමයි බරපතල මේ ආකාරයෙන් මේ විදේශ මේ මුදල් අපිට නොලැබීමේ තත්ත්වයක් උදා වෙලා තියෙන. ඩොලර් බිලියන 5කින් ඒ ආදායම පහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අලුතෙන් රට යන අයටත් ප්‍රශ්නයක් තියෙනවා නේද? මේ සමහර රටවල් විශේෂිත එන්නත් තියෙනවා. ඒ එන්නත් විතරයි පිළිගන්නේ. මම දැක්ක රැකියාව සඳහා රට යවන ඒජන්තවරුන් කියනවා, ඒ රැකියා ආයතන කියනවා ඉතින් මේ රැකියාව සඳහා යන්න ඉන්න අයට ඒ අදාළ එන්නත් ලබා දෙන්න කියලා. ඒ වෙනුවෙන් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මකයි. ඔබ
යම් ආකාරයකින් රැකියාවක් සඳහා ඒ වගේම විදේශ අධ්‍යාපනය සඳහා රට යන්න සූදානමක් තියෙනවා නම් ඒ බව සඳහන් කරලා මේ ඒ નિયમિત එන්නත් ඔබට ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒ කාරණේ ඔබට සිහිපත් කරන්න ඕනේ. නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ අදාළ සෞඛ්‍ය අංශත් එක්ක කතා කරලා ඔබට ඒ එන්නත් කාරණේ නිසි පරිදි සිද්ධ කරගන්න හැකියාව ලැබෙනවා. මේ සම්බන්ධයෙන් අද අරුණ තොරතුරු වාර්තා කරන්නේ. ඔය අතරේ අද ලංකාදීපේ කියනවා රාජ්‍ය ආයතන වියදම් දැඩි ලෙස සීමා කරනවා කියලා අජන්ත කුමාර අගලකඩ ලියන්නේ. ඉතින් ඒක නම් බොහොම හොඳ තත්ත්වයක් සමීර. මොකද අපි දකිනවා පහුගිය කාලේ පුරාම අනවශ්‍ය ලෙස සමහර වෙලාවට රාජ්‍ය වියදම් වැඩි වෙලා තියෙනවා. එහෙනම් අජන්ත කුමාර අගලකඩ මේ පොත ලියන්නේ රාජ්‍ය ආයතනවල වියදම් මාස 6ක කාලයක් සඳහා දැඩි ලෙස සීමා කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව රාජ්‍ය ආයතනවල අතිරේක වියදම් දැරීම වහම නතර කරන ලෙසට මුදල් අමාත්‍යාංශයේ සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා. මේ අතර රාජ්‍ය ආයතනවලට අලුතින් සේවකයන් බදවා ගැනීමද නතර කරන ලෙසට මුදල් අමාත්‍යාංශයේ දැනුම් දී තියෙනවා. විශේෂයෙන්ම කොරෝනා ව්‍යාප්තියත් සමග රජයේ ආදායම විශාල ලෙස අඩුවීම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යාංශය මේ පියවර ගත්තා කියලා අද ලංකාදීපේ කියනවා. අර අපි දැක්කා දැන් රජයක් බලයට පත් වුණාම පහුගිය කාලේ වැඩි වශයෙන් දකින්න හමුන රාජ්‍යාංශ ශක්තිමත් කරනවා කියලා වැඩියෙන් බදව ගන්නවා. හැබැයි දැන් අපේ සාමාන්‍යයෙන් සමීර මාසිකව රජයේ ලබන ආදායමෙන් වැඩි කොටසක් වාර්ෂිකව වැඩි කොටසක් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙන රජයේ සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් 66.1% ගෙවන්න වෙලා තියෙන මේ රාජ්‍ය සේවයේ වැටුප් වෙනුවෙන්. ඉතින් වියදම් අඩු කරගන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. ඔය රාජ්‍ය නිලධාරීන් සහ සංස්ථාවල ඉන්න සමහර මේ මානව සම්පත් ගැන කතා කරද්දී සමහර තැන්වල ටිකක් වැඩි කියලා කියනවනේ. ඒකට හොඳම උදාහරණයක් අද මෙන්න වාර්තා කරනවා මේ බැසිල් රාජපක්ෂ මහත්තයා කියන කතාවක්. 21 වෙනිදා එතුමා මාධ්‍යවේදීන් පිරිසක් හම්බ වෙලා තියෙනවා. ඉතින් එතෙන්දී සාකච්ඡා කරපු කාරණා කිහිපයක් අද අරුණ පත්‍රයේ දාලා තියෙනවා. OPEC හි සේවකයන් 300යි තෙල් සංස්ථාවේ 6000ක් ඉන්නවා කියලා. එතුමා කියනවා ලෝකයේම තෙල් ගැන තීරණය කරන OPEC සංවිධානයේ ඉන්නේ සේවකයෝ 300යි. හැබැයි අපේ තෙල් සංස්ථාවේ 6000ක් ඉන්නවා කියලයි මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. රට හදන හැටි බැසිල් කියයි කියලායි කියන්නේ. රසායනික පොහොර තහනම රජයගත් හොඳම තීන්දුවක්. ඒ වගේම හාල් පොල් වගේ ඉන්ධන මිල අඩු කරන්න අමාරුයි. සංස්ථා සභාපතිගේ පඩිය ලක්ෂයයි රීදුරුකගේ පඩිය ලක්ෂ 2.5යි කියලා එතුමා සඳහන් කරනවා. ප්‍රශ්න කිහිපයක් අහනවා ඔහුගෙන් මේ ඉන්ධන සම්බන්ධයෙන් වන කාරණය. ඔබ මුදල් අමාත්‍ය ධූරයේ බාරගත් පසු ඉන්ධන මිල අඩු කරන බවට මැති ඇමතිවරු පුරවකථන ඉදිරිපත් කළා. ඔවුන් කියන හැටියට ඉදිරියේදී ඉන්ධන මිල අඩු කරන්න ඔබට පුළුවන් වේද කියලා අහනවා. ඉන්ධන මිල අඩු කරන්න මමත් ආසයි. නමුත් ඉන්ධන කියන්නේ ජාත්‍යන්තර වෙළඳපොළ සමග තිබෙන ගනුදෙනුවක්. දේශීයව මැදිහත් වී හාල් පොල් අඩු කරනවා වගේ කරන්න අමාරුයි කියලා තියෙනවා. හාල් ගැනත් අහලා තියෙනවා. සහල් කිලෝවක මිල රුපියල් 20කින් අඩු කරන්න ඔබ සූදානම් බව මාධ්‍යයේ පළවී තිබෙනවා කියලා කියද්දී බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා කියනවා අපේ රටේ මහා පරිමාණ වීමෝල් හිමියන් 4 දෙනා පහුගිය කාලේ විශාල ආදායමක් ලැබුවා. ඔවුන්ට දැන් පුළුවන් සිය පාරිභෝගිකයන් වෙනුවෙන් සහන දෙන්න. බහුජාතික සමාගමක් වන ප්‍රීමා ආයතනෙන් අපි ඉල්ලීමක් කළා පාම්පිටි වැඩි කරන්න එපා කියලා. එම සමාගම් මේ ඉල්ලීම ඉටු කරා. ඇයි අපේ රටේ වී මෝල් හිමියන්ට ජනතාව වෙනුවෙන් සහන දෙන්න බැරි කියලා අහනවා. ඒ සම්බන්ධයෙන් මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඉතින් මීට අදාළව තමයි කියන්නේ දැන් මුදල් ඇමතිවරයා විදිහට ඇත්තටම ආණ්ඩුවේ මූල්‍ය අස්ථාවරයකද ඉන්නේ කියලා අහනවා. ආණ්ඩුව මූල්‍ය අස්ථාවරයකද ඉන්නේ කියලා. ඔව් ආණ්ඩුවට මූල්‍ය ප්‍රශ්නයක් තියෙනවා. රාජ්‍ය ආදායමට වඩා වියදම දෙගුණයක් වෙලා කොවිඩ් වසංගතයේ හේතුවෙන් ආදායම අඩු වෙලා සංචාරක ව්‍යාපාරයේ විදේශ රැකියාව විදේශ ණය ලැබීම විදේශ සංචිත අවම වීම නිසා ගැටලු රැසකට මුහුණ පාලා ඉන්නවා. මේත් එක්ක අර ඔබ කියපු කතාව අමාත්‍යවරුන්ගේ පටි තද කරගන්නත් ඔබ උපදෙස් දුන්නාද කියලා අහනවා. ඉදිරි 6 මාසයේදී සීල අතිරේක වියදම් සීමා කරන්න කටයුතු කරන්න කියලා මම උපදෙස් දුන්නා. අමාත්‍යවරුන් ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මන්ත්‍රීවරුන් ආණ්ඩුකාරවරු හා දිස්ත්‍රික් ලේකම්වරුන්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කළා. රාජ්‍ය සේවයට අලුතෙන් බඳවා ගැනීම නතර කිරීම වාහන ගෙන්වීම නතර කිරීම වැනි ක්‍රියාමාර්ග පිළිබඳව මැති ඇමතුරු දැනුවත් කරලා තියෙනවා. ඇමතිවරු මේ ගැන හොඳටම දැනුවත්. ඒ නිසා ඊට එකඟත්වය පළ කරා කියලයි මුදල් ඇමතිවරයා කියන්නේ. අද ඒ සම්බන්ධයෙන් මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. මේකත් එක්ක මේ පුංචි ව්‍යාපාරිකයන්ට පොඩි මිනිස්සුන්ට පොඩි බිස්නස් එකක් කරපු අයට අතහිත දෙන්න යම් සහනයක් දෙන්න සූදානම්. අද ඒ ගැන මව්බිම මේ ආකාරයෙන් වාර්තා කරනවා. කොවිඩ් නිසා ව්‍යාපාර අහිමි වූ පුංචි වෙළෙන්දන්ට මූල්‍ය සහනයක් කියලයි මව්බිම අද මේ ආකාරයෙන් මුදල් අමාත්‍යවරයාගේ ඡායාරූපිකුත් සමග වාර්තා කරන්නේ. ඒ අනුව COVID-19 වසංගතයේ හේතුවෙන් ව්‍යාපාර කටයුතු අහිමි වුණ ඔය ඉන්දියාප ආප වගේ හදන කඩල වෙළඳාම් සිදු කරන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට යම් ආකාරයක සහනයක්
මේ ආකාරයෙන් ලබා දෙන්න සූදානම් බව ඉදිරියේදී ඒ ක්‍රියාමාර්ග ගන්නවා කියලා මුදල් ඇමතුමා කියලා තියෙනවා. අද ඒ සම්බන්ධයෙන් වාර්තා කරනවා. මේකත් එක්ක නජිත් ඔය ශුද්ධ මූල්‍ය ණය ලබා ගන්න මේ පොඩි ව්‍යාපාරිකයෝ ඉන්නවනේ. ඒගොල්ලෝ මේ වෙලාවේ ලොකු අසරණ භාවයකට පත් වෙලා තියෙනවා. බිස්නස් කරගන්න විදිහක් නැහැ. පොඩි ව්‍යාපාරේ තමන් පටන් ගත්තේ කරගන්න විදියක් නැහැ. හැබැයි ශුද්ධ මූල්‍ය ණය මේ මයික්‍රෝ ෆයිනෑන්ස් විවිධ ආයතනවලින් ණය අරගෙන තියෙනවා. ඒගොල්ලෝ බලපෑම් කරනවා ණය ගෙවන්න කියලා. ඉතින් කොහොමද ණය ගෙවන්නේ මේ මිනිස්සුන්ට බිස්නස් එක කරගන්න විදියක් නැතුව? ඒ සම්බන්ධයෙන් උත් අවධානය යොමු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම රාජ්‍ය බැංකු යාන්ත්‍රණයට සම්බන්ධ සමහර ශුද්ධ මූල්‍ය ආයතනවල ඒ ශුද්ධ මූල්‍ය කටයුතු නවත්තලා තියෙනවා. ඉතින් ඒවෙන් අඩු පොලියට ණය ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒවා ක්‍රියාත්මක කරාන. හැබැයි ඒවා නවත්තලා අර පෞද්ගලික අංශයේ විවිධ ඉතාමත් ඉහළ පොලි ගණන් වලට ණය ලබා දෙන ඒ ආයතන අර ජනතාවට දැවැන්ත බලපෑමක් සිදු කරමින් තියෙනවා. ඒ සම්බන්ධිනොත් යම් අවධානයක් යොමු වෙනවා නම් වටිනවා ඉදිරියේදී ඒ ගැන හොයලා බලයි. ඔයාතර ලංකාදීපේ කියන සිරස්තල දෙකක් අපි ඉක්මනට ඔබට කියනවා. ලංකාදීපේ කියනවා පහුගිය මාස 16ට බස් රථ හිමියන්ට මිලියන 13500ක් පාඩුයි කියලා. මේ මගී ප්‍රවාහන පෞද්ගලික බස් හිමියන් පසුගිය මාස 16 පුරාම රුපියල් මිලියන 13500ක පාඩුවක් ලබා ඇති බව මේ ගැමුණු විජිරත්න මහත්මයා සඳහන් කරන පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපතිතුමන් ඔයාතරදී khනිජ තෙල් සංස්ථාවේ ණයකන්ද මිලියන 5,77,000ක් කියලා අද ලංකාදීපේ කියන khනිජ තෙල් සංස්ථාවේ ණයකන්ද මිලියන 5,77,000ක් කියලා. ඉතින් මේ හින්දාම තමයි රාජ්‍ය ආයතන නංවන්න වියදම් අඩු කරන්න දැන් අවශ්‍ය වැඩපිළිවෙල සිද්ධ කරන්න. හැම මොහොතකම අපි ධනාත්මකව හිතන්න ඕනේ රටක් විදිහට ඉස්සරහට යන්න නම් සමීර ධනාත්මකව පොසිටිව් තින්කින් මේ දේ පුරුදු කරගන්න ඕනේ. ධනාත්මකව හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ. දැන් මේ දවස්වල නෙස්ටමෝල්ටුත් ඔබට කියනවා ධනාත්මකව හිතන්න කියලා. ඔබේ ධනාත්මක සිතුවිලි තුලින් තව කෙනෙකුගේ ජීවිතයක් බලගන්වන්න ඔබට හැකියාව තියෙනවා. නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිලි වැඩසටහන සමගින් එක්ුණොත් එහෙම ඔබටත් වටිනා සිතුවිලි ලියලා එවන්න කියලා නෙස්ටමෝල්ට් කිව්වා. ඉතින් ඔබේ සිතුවිල්ල හොඳම සිතුවිලි අතරට පැමිණියොත් ඔබට නෙස්ටමෝල්ට් වෙතින් වටිනා තෑගි දිනා ගැනීමේ අවස්ථාවකුත් හිමි වෙනවා. මේ පිළිබඳ වැඩි විස්තර සඳහා නෙස්ටමෝල්ට් Facebook පිටුවට පිවිසෙන්න කියලා අපි ඔබට ආරාධනා කරන ගමන්ම බලමු අද දවසේ නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිලි වැඩසටහනේ ජයග්‍රාහිකාව කවුද කියලා. අද හන්සි චන්ද්‍රසේකර තමයි ජයග්‍රාහිකාව බවට පත් වෙන්නේ. හන්සිගේ සිතුවිල්ල තමයි මේ විදිහට පද ගැලපෙන්නේ. ශක්තිමත් අරමුණක් ඇති අයෙකු පෙරදවීමට මෙලොව කිසිදු බලවේගයකට බැහැ. සිතේ ඇතිවන එක සිතුවිල්ලකට ඒ කරන්න පුළුවන්. ශක්තිමත් හැඟීම් පෙරදැරිව නොබියව ඉදිරියට යන්න කියලා හන්සි චන්ද්‍රසේකර එහෙම බොහොම අපූර්වට පද ගලපලා නෙස්ටමෝල්ට් ෆස්ට් කප් සිතුවිලි වැඩසටහනට සිතුවිල්ලක් එක්කලා තියෙනවා. ඔබටත් පුළුවන් මේ විදිහට සිතුවිලි එකතු කරන්න නෙස්ටමෝල්ට් Facebook පිටුවට පිවිසලා. අපි සූදානම් විරාමයක් ලබා. ඔබනවතත් එකතු වෙන්නේ සතියග පත්තර මේන්තුවත් එක දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් ඉන්න මොහොතක් තව ටික වෙලාවයි තියෙන්නේ. සමීර අද දවසේ ජාතික පුවත්පත් බොහොමයක් තොරතුරු වාර්තා කරන කොතලාවල විශ්වවිද්‍යාල පනත වගේම මේ කොල්ලු පිටියෙන් කොටුවට ගෙනා මේ ලෝකයේ වටිනම මැණික් කතාව ගැනත් අද දවසේ ජාතික පුවත්පත්වල තියෙනවා. ඔය අතරේ මේ පනත් ගැන මේ දවස්වල වැඩිපුර කතා බහට ලක් වෙනවා. ඔව් ඉතින් මේ දවස්වල මේ ඒ ගැන කතා බහට වැඩිපුර ලක් වෙන හින්දා අද සිළුමිණ වාර්තාව අපි මේ ආකාරයෙන් උපුට ගන්නවා. අපේ ඔබට කියන්න ලෑස්ති ස්ලිට් ගිවිසුමෙන් බිලියන 20ක පාඩුවක් වෙලා තියෙනවා. මහපොළ අයිතිය සාවද්‍ය ලෙස පැහැරගෙන කියලා මේ ආකාරයෙන් වාර්තා කරනවා. සුභාෂිනී ජයරත්න තමයි ලියන්නේ. මාළඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ හෙවත් ස්ලිට් වෛද්‍ය සාවද්‍ය කරුණු මත වංචනිකව සකස් කරන ලද ගිවිසුමක් කරහා පවරා ගැනීමෙන් රුපියල් බිලියන 20ක පහඩුවක් මහපොළ බාරකාර අරමුදලට සිද්ධ වෙලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් සිළුමිණ තොරතුරු කියලා තියෙන්නේ. වසර 2015 මැයි 15 වෙනිදා මහපොළ අරමුදලේ කිසිදු අනුමැතියකින් තොරව මෙහි ව්‍යවස්ථාව වෙනස් කරමින් එවකට තිබූ යහපාලන රජය මගින් ආචාර්ය වික්‍රම වීරසූරිය ඇතුළු තිදෙනෙකු සමග සාවද්‍ය ගිවිසුමකට එළඹෙමින් මහපොළ අයිතිය සාවද්‍ය ලෙස පැහැර ගැනීමකට ලක් කරලා තියෙනවා කියලා මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. මේ අතරේ අර ගිය සතිය අවධානයට යොමු වුණා මුළු රටේම අර මැණික්ගල් සම්බන්ධයෙන් මැණික්ගල් තුනේ කතාව අද අරුණ වාර්තා කරනවා. කොල්ලුපිටියෙන් කොටුවට ගෙනා ලෝකේ වටිනාම මැණික් තුනේ කතාව මේ විදිහට මේ කනක වෛරෝඩියේ බර කැරට් 103.05ක් ඒ වගේම අනෙක් පසිංගල් වර්ගයේ බර කැරට් 30.75ක් ඒ වගේ නිල් අරු නූල
මැනික් සංස්ථාවට හම්බ වෙන 1973 වගේ කාලෙක ඒ ඇලහැර පැත්තෙන් කියලා මේ විදිහට වාර්තා කරනවා. ඒ කාලේ එක වතාවක් මේ එංගලන්තේ චාල්ස් කුමාරයාගේ විවාහ මංගල්‍ය නිමිත්තෙන් පැවැත්වලා තියෙන ප්‍රදර්ශනයක් නජිත්. ඒකටත් මේ මැනික්ගල් නියෝජනය කරලා තියෙනවා. විශාල ඇත්ත ණයෙක් එක්ක ආකර්ෂණීය ලෙස ඒවා ප්‍රදර්ශනයට තබලා තියෙනවා. මැනිකක් රකිනා නාගරාජයේ කතාව ඇත්තටම පෙන්වමින් තමයි මේ ආකාරයෙන් මේ මැනික්ගල් අපේ රටේ නමත් එක්ක එහෙ ගිහිල්ලා මේ ප්‍රදර්ශනයට එකතු කරගෙන තියෙන්නේ. මේ මැනික්ගල් තුන මිල කරන්න බෑ කියලා තමයි මේ සම්බන්ධයෙන් වන විශේෂඥයන් ආචාර්ය ගාමිණී සොයිස මහත්මයාගේ ඡායාරූපිකුත් එක්ක වාර්තා කරනවා. මේ අපේ රටේ මිල කරන්න බැරි දේවල් එක මෙරටින් පැන්නෝ පාරම්පරික බෙහෙත් වට්ටෝරු සහිත පුස්කොළ පොත් 2000ක් ගැන අද මව්බිම් වාර්තා කරනවා. මේවා යුරෝපා කෞතුකාගාරවල තියෙන්නේ. මේවා ඉතාමත් ඉක්මනින් අපිට ගන්න ඕනි කරන කටයුතු මේ වෙද්දී සකස් කරමින් පවතිනවා. රජයේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වෙලා තියෙනවා කියලයි අද මේ ආකාරයෙන් මව්බිම තොරතුරු වාර්තා කරන්නේ. හොඳයි සමීරේ, තොරතුරුත් එක්කම අපි සූදානම් අද කාටුන් බලන්න. හොඳයි, අපි කාටුන් බලන්න සූදානම් වෙන්නේ සමීර දිවින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ රුවිතන් කාටුනේ අපි මුලින්ම තෝරගන්නවා. ජයරත්න වික්‍රමසිංහ මේ අඳින විදියට ඔන්න දැන් දෙන්නෙක් පත්තරයක් බල ඉන්නවා. මේ දෙන්න අතර කතාවක්. ගම්මන්පිල කියනවා තෙල් මිල අඩු කරන විදිහක් විරුද්ධ පක්ෂයේ තාම පෙන්නලා දීලා නැහැ කියලා. ඒව ඕනේ බං. උන්නේහි විපක්ෂයේ ඉන්නකොට කියපුවත් ඔගියක් තියෙන්නේ කියලා ඔන්න දැන් ওই විදිහට කියනවා. හිරේ ඉඳලත් සැනසීමක් නැහැ කියලා මේ කියන කෙනා කවුද කියලා බලන්න. දූෂණ, වංචා, ළමා අපයෝජන, වන විනාශය මේ හැම දෙයක් එක්කම හිරේ ඉඳලත් සැනසීමක් නැහැ නේ දෙයියෝ කියලා මේ කියන කෙනා අමුතුවෙන් ඔබට හඳුන්වා දෙන්න ඕනි නැහැ. හොඳයි, අපි ඊළඟට තෝරගන්නේ දිවින පුවත්පතේ මිස්ටර් අවුල් කාටුනේ බලන්න. මේ දවස්වල මේ මෙතුමා අවුලක ඉන්නේ, බන්දුල ඇමතුමා අවුලකද ඉන්නේ. මේ බලන්න හැම තැනම හාල් කඩ දාලා අපේ හාල් කඩේ කියලා තියෙනවා, සහල් ස්ටෝස් කියලා තියෙනවා. හැම තැනම ඉතින් හාල් ගිනි ගණන් 120යි, 225යි, 160යි, 120යි, 155යි, 110යි, 180ටත් තියෙනවා. මේ සහල් මාෆියාවට තිත තියෙනවා කියලා ඇමතුමා කිය යනකොට ඇස් දෙකත් වහගෙන එතුමා යන්නේ. එතුමට ගණන් පේන්නේ නැහැ වගේ තාමත් වැඩි අවුල් නේද කියලා අහනවා ටයි එකක් දාගත්ත මහත්තේ. සිම්පල් මෑන් සිළුමිණ පත්තරේ තියෙන්නේ. ළමයි ඉස්සරහදී මේ වගේ වෙයිද දන්නේ නැහැ කියන සැකයත් එක්ක තමයි මේ විදිහට කියලා තියෙන්නේ. දියව් මෙන්න සර්ලා උද්ඝෝෂණ කරනවා. පොඩි ළමයි කට්ටියක් ඇවිල්ලා අහනවා සර් අපිත් එන්නද සපෝට් එකට ඉගෙන ගන්න නම් අපිටත් පඩියක් දෙන්න කියලා කියන්න වගේ එකක් තමයි මේ දරුවෝ කියන්නේ. හොඳයි සමීර, අපි කාටුන් අවසන් කරන තෝරගන්නවා දිවින පුවත්පතේ අනුරාධ හිරිපිටියගේ ලියන හිරිපිටිය කවිය අතහැර අධ්‍යාපනයේ මුතුකුඩය ගුරුවරු ඔන්ලයින් සටනේ බර වැඩය තේරුම් නොගත්තොත් රජයත් පණිවිඩය සිසු පරපුර කොරෝනා මැද කොට උඩය. අතහැර අධ්‍යාපනයේ මුතුකුඩය ගුරුවරු ඔන්ලයින් සටනේ බර වැඩය තේරුම් නොගත්තොත් රජයත් පණිවිඩය සිසු පරපුර කොරෝනා මැද කොට උඩය කියලා අනුරාධ හිරිපිටියගේ ලියනවා. පුංචි දරුවෝ අධ්‍යාපනය ලබන එක බොහොම වැදගත්. ගුරු මව්වරු, දෙමව්පියෝ, ඒ වගේම රජයත් අපි විශ්වාස කරන මේ පණිවිඩේ හිතට අරගෙන කටයුතු කරයි කියලා. ඉතින් මේ හැම දෙයකටම විසඳුම් ලැබෙන්න ඉදිරි සතිය හේතුවක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉදිරි සතියේදී හරි මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් නම් බොහොම වටිනවා. ගුරුවරුත් එක තැනකට ඇවිල්ලා දරුවෝ වෙනුවෙන් හරි අධ්‍යාපනය ලබා දෙන්න පෙළඹෙනවා නම් ඒක බොහොම වටිනවා. ඔව්, පහුගිය සතියේ සහ ඉදිරියේ කොහොමද ලෝකයේ දේශපාලනය, ආර්ථිකය මේ කොරෝනා මැද්දේ සමහර රටවල් වලට ඒත් බලපෑම් සිද්ධ කරන්නේ කොහොමද මේ හැම දෙයක්ම ඔබට දැනගන්න පුළුවන්. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයා ලෝ වටා රැගෙන පත්තර මේන්තුවෙන් පස්සේ එනවා. ඔබට නිරෝගී සතියක් ප්‍රාර්ථනා කරනවා අපි.